අයිබෝවන් හොඳයි අද අපි ව්‍යාපාර අධ්‍යයනය සඳහා අවශ්‍ය තරමක පුළුල් සහ වැදගත්ම මාතෘකාවක් ආරම්භ කරනවා සාකච්ඡා කරන්න. කළමනාකරණය පිළිබඳ මේ කතා කරන පාඩම 12 වෙනි නිපුණතා මට්ටම. ඔබේ 12 වෙනි නිපුණතා මට්ටම පුද්ගලයන්ගේ හා සංවිධානවල පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම පෙන්වා දී. කළමනාකරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම පෙන්වා දී. දැන් මෙතෙන්දී මේ නිපුණතා මට්ටම් කීපයක් යටතේ මේ සාකච්ඡා කරනවා. නිපුණතා මට්ටම් කීපයක් යටතේ සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අපි කියනවා මූලිකවම කළමනාකරණය හඳුනා ගැනීම, කළමනාකරණ ක්‍රියාවලිය මොකක්ද, කළමනාකරණයේ තියෙන අධීරයන් මොනවද, තීරණ ගැනීම ක්‍රියාවලිය, මේ වගේ පුළුල් සාකච්ඡාවක් අපි මෙහි නිපුණතා මට්ටම් 10ක් 11ක් 12ක් වගේ ප්‍රමාණයක් කින් තමයි සංවිධානය වෙලා තියෙන්නේ මේ පාඩම. අපි ඉදිරියට කතා කරගෙන යමු. පාඩම ආරම්භ කරන තැන මේ කළමනාකරණය කියන දේ බොහෝ දෙනා එක එක විදිහට අර්ථකථනය කරනවා. කළමනාකරණ එක එක විදිහට අර්ථකථනය කරනවා. බොහෝ දෙනෙක් කියනවා මේක අර කොටස් තුනකට වෙන් කරලා කළමනාකරණය කළමනාකරණය කළ දේ කළ යුතු දේ මනාව සිදු කිරීම කළමනාකරණය කියලා. ඒකෙත් ඇති වැරද්දක් නැහැ. නමුත් අපිට ඒක වෙනත් භාෂාවකින් අපිට ඒ අර්ථය ගන්න බෑනේ. සිංහල භාෂාවේදී අපි කියනවා කළමනාකරණය කියන්නේ මේකයි. නමුත් අපි විශ්වීය විදිහට මේ පිළිබඳ යම්කිසි එකඟතාවයකට එන්න පුළුවන් නිර්වචනයක් ගැන සාකච්ඡා කරොත් අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු මේ කවුද මේ ගැන අදහස් දක්වලා තියෙන උපදේශකවරුන්, චින්තකයන් මේ ගැන මොනවද කියලා තියෙන්නේ කියලා අපි තරමක් විස්තර කරලා බැලුවොත්. මේරි පාකර් ෆොලට් ඇය පවසන්නේ අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා. අන් අය සමග සහ අන් අය ලවා අන් අයත් එක්ක වැඩ කිරීම සහ ඒ අනිත් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව තමයි කළමනාකරණය කියලා කියන්නේ. මේ කියන්නේ මේරි පාකර් ෆොලට්. ගොඩක් වෙලාවට මේ නම අපිට කතා කරනවා. ගොඩක් වෙලාවට ඔබට ඉදිරියේදී වෘත්තීය කළමනාකරණය පිළිබඳ හැදෑරීම් කරද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔබ මේරි පාකර් ෆොලට් ගැන ගොඩක් ඉගෙන ගනීවි. ගොඩක් වෙලාවට අපි මේ සංවිධාන හැසිරීම් වගේ ගත්තොත් ඕගනයිසේෂන් බිහේවියර් වගේ ඒ පැත්තක් ගැන කතා කරොත් එහෙම මේරි පාකර් ෆොලට්ගේ න්‍යායන් ගැන ඔබට වැඩිදුර අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබෙයි. එහෙම ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඒ මේරි පාකර් ෆොලට් කියන නිර්වචනය, මේරි පාකර් ෆොලට්ගේ නිර්වචනය තමයි අන් අය ලවා වැඩ කරවා ගැනීම සහ අන් අය සමග වැඩ කිරීමේ කලාවක් තියෙනවා. අන්න ඒක තමයි කළමනාකරණය කියන්නේ කියලා. ඊළඟට ජේම්ස් ස්ටෝනර් සහ ප්‍රීමන් මේ තුන් දෙනෙක්ගේ සංකලනයකින් ප්‍රකාශ වෙන දෙයක්. තුන් දෙනෙක් එකතු වෙලා ලියපු පොතකින් වෙන්න ඕනේ මේක. ආයතනයක ප්‍රකාශිත පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා. ආයතනයක ප්‍රකාශිත පරමාර්ථයන්, ආයතනයක් තමන්ගේ පරමාර්ථය ප්‍රකාශයට පත් කරලා තියෙන්න ඕනේ. ප්‍රකාශිත පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා. මොකක් හරි පරමාර්ථයක් කියලා ඒක ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙවීම, පාලනය යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය කියලා හඳුන්වනවා.
මෙන්න මේ කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා හඳුන්වන්නේ. කවුද? ජේම්ස් A.F. ජේම්ස් ස්ටෝනර් සහ ෆ්‍රීමන්. මේ එක තව නිර්වචනයක්. නමුත් අපි මේත් එක්කම මේ තියෙන නිර්වචනත් එක්ක සලකා බලලා දැන් මේ ජේම්ස් ඊළඟට ෆ්‍රීමන් සහ ස්ටෝනර් කියන විදිහට කාර්යයන් කීපයක් සඳහන් කරනවානේ නේ. සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය නේද? පාලනය, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කියන කාරණා ටික ඇතුළත් ක්‍රියාවලිය තමයි සංවිධානකරණය කියලා, කළමනාකරණය කියලා හඳුන්වන්නේ. මේවත් අපි හිතේ තියාගෙන, මේවත් අපි අධ්‍යයනය කරලා අපි කාටත් එකතු වෙන්න පුළුවන්, කාටත් එකඟ වෙන්න පුළුවන් අපි නිර්වචනයක් සාකච්ඡා කරලා බලමු. දැන් අපි මේරි පාකර් ෆොලට්ගේ නිර්වචනයක් බැලුවා. මේ ඊළඟට ජේම්ස් ස්ටෝනර් සහ ෆ්‍රීමන්ගේ නිර්වචනයත් අපි සාකච්ඡා කරමු. දැන් බලමු අපිට මොකද්ද මේක කියන්න කියලා. දැන් එකක් තමයි මේ ව්‍යාපාර පරිසරය ගතිකයි. කළමනාකරණය කියන්නේ මේ ගතික ව්‍යාපාර පරිසරයක් තුල. ගතිකයි කියලා කියන්නේ මේක ස්ථිතික නැහැ. ගතිකත්වය සහ ස්ථිතිකත්වය කියන දේ අපි හඳුනාගත යුතුයි. ගතිකත්වය කියලා කියන්නේ වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙනවා. ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන පරිසරයත් වෙනස් වෙනවා. දැන් බලන්නකෝ ගතිකත්වය කියන දේ අපි ගත්තොත් පරිසරය වෙනස් වීම මේ අපි දැන් ඉන්න පරිසරය ව්‍යාපාර ක්‍රියාත්මක වෙවි ආව. දැන් ගිය අවුරුද්ද මේ අවුරුද්ද වගේ කාලෙදී මේ පරිසරය වෙනස් වෙලා, සමාජීය පරිසරය වෙනස් වෙලා නේ. දැන් සමාජ දුරස්ථභාවය කියලා දෙයක් අපි කියමු නේ. ඊට පස්සේ පුද්ගලයන්ගේ හැසිරීම් වල වෙනස්කම් අපිට සිදු කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක මේ පරිසරය වෙනස් වෙලා ගතිකත්වයයි කියලා කියන්නේ ඒකයි. ස්ථිතික නැහැ. එක විදිහටම තියෙන දෙයක් නෙවෙයි මේ පරිසර ව්‍යාපාර. විශේෂයෙන්ම පරිසරය කියපම කොහොමත් එම ව්‍යාපාර පරිසරය කියලා අපිට වෙනම දෙයක් අදාරන්න බෑ. නමුත් ව්‍යාපාර පරිසර වෙනම දෙයක් තමයි. නමුත් මේ ගතිකත්වය කියන දෙකම පොදුයි කියන එක තමයි මට පවසන්නට උවමනා වුණේ. හොඳයි. එතකොට මේ ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ, සංවිධානයක් ප්‍රකාශ කරලා තියෙන පරමාර්ථ කියන්න කොතනද මේ සංවිධාන ප්‍රකාශයටපත් කරන්න කියලා. ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු ඵලදායීව ඉටු කර ගැනීම සඳහා, මේක ඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවෙන්, ඒ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුක්තව අපි කියන කළමනාකරණයේ කාර්යයන් හතරක් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙවීම සහ පාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලියක්. අවසානයේ අපි බලාපොරොත්තු වෙන ඵලදායීත්වය. කළමනාකරණයකින් තොරව අපිට ඵලදායීත්වය ලබා ගන්න බෑ. මේ අපි ඉදිරියේදී අපේ ආදේශනයේ ඉදිරියේදී ඔබ මේ වටහා ගන්න මනාව. ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන්, අපිට හැමෝටම පිළිගන්න පුළුවන් නිර්වචනයකට අපි ආවා. අපි ප්‍රසිද්ධ නිර්වචන දෙකකුත් ඒ හරහා අපිත් නිර්වචනයක් ගොඩනගාගෙන තියෙනවා. කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු ඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයක සතු සම්පත් කාර්යක්ෂමව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලිය කළමනාකරණය කියලා අපි හඳුන්වනවා. දැන් මම කිව්වා පරිසර මේ නිර්වචනය තුල තියෙන දේවල් ගැන අපි කතා කරොත් ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියන එක මම කතා කරා. ඩයිනමික් එන්වයරන්මන්ට්, ගතිකයි පරිසරය. පරිසරයේ තියෙන ගතිකත්වය. ව්‍යාපාරික පරිසරය ගතිකයි. ව්‍යාපාරික පරිසරය ගතික වෙන්නේ කොහොමද? ව්‍යාපාර පරිසරය තුල තියෙන දේශපාලන සාධක තියෙනවා, ආර්ථික සාධක තියෙනවා. ඔබ මුලදී කතා කරලා තියෙන SWOT පෙස්ටල් වගේ සාධක දිහා බලන්න. ඊළඟට අර 5 force analysis වගේ පංච බල විශ්ලේෂණය වගේ බලන්න. මේවා තමයි සාධක ව්‍යාපාර පරිසරය තුල තියෙන. මේක වෙනස් වෙනවා. දැන් බලන්න මේ දවස්වල මේ මම අද කතා කරන්නේ 2021 අගෝස්තු මාසෙදී. දැන් මේ කාලේ වෙනකොට අපි සමාජීය ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා. සමාජීය ව්‍යසනයකට මුහුණ දීලා අපි එක්තරා ව්‍යසනකාරී විදිහට ව්‍යසනකාරී පරිසරයක ජීවත් වෙනවා. මේක ව්‍යාපාර වලට බලපාලා නැද්ද? බලපාලා තියෙනවා.
පාරිභෝගිකයන්ගේ රටාව මිලදී ගැනීම රටාව එහෙම වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා තියෙනවා. දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා අපි සැනිටයිසර්ස් පාවිච්චි කරලා නැහැ. hand sanitizers කියලා දෙයක් පාවිච්චි කරේ නැහැ. ඊළඟට අපි මීට අවුරුදු 2කට කලින් මෙච්චර මේ face mask පාවිච්චි කරේ නැහැ. දවසට එක ගානේ හරි දවසට දෙකක් හරි නේ. දැන් අර සමහර අය දෙකකුත් දාගෙන යන්නේ නේ. ඉතින් ඇයි මේ ගතිකත්වය නිසා ගතිකයි මේ පරිසරයේ ගතිකයි. ඒක අපි කියනවා ඒක සමාජීය සාධකයක් කියමු. ජාත්‍යන්තර සාධක තියෙනවා. බලන්නකො පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම්. දැන් මම මේ අද කතා කරන දවසේදී අපේ අසල්වැසි රටක සිද්ධ වෙච්ච දේ නේ ඇෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන් මේ තාලිබාන් කැරලිකරුවන් යටත් කරගන්නවා. ඉතින් මේක දේශපාලන සාධකයක් නේද? දැන් මේ රටත් එක්ක ඇෆ්ගනිස්තානයත් එක්ක විදේශ වෙළඳාමේ ඉදිලා හිටපු රටවල් මොන දේවල් කරයිද? මින් එහාට එතකොට ඇෆ්ගනිස්තානට සම්බාධක වැටෙයිද ඇමරිකාව වගේ රටවල් වලින් නේ? එතකොට එකක් තියෙනවා ඒ පරිසරයේ ගතිකත්වයක් නේ. දැන් දේශපාලනික ගතිකත්වයක් තියෙනවා නේ. දේශපාලන ගතිකත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ රට උනත් දේශපාලනික වශයෙන් වෙනස් වෙනවා, ආර්ථික වශයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය ගතිකයි. ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය ගතිකයි. මේ ගතිකත්වය තුළ තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගතිකත්වය තුළ තමයි අපිට කළමනාකරණය මනාව සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. මේ පරිසරයේ ගතික නැත්නම් අපිට කළමනාකරණය පිළිබඳ ලොකු තීරණ ගැනීම පිළිබඳ ලොකු නැඹුරුවක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ගතිකත්වය කියන දේ නෙවෙයි, එතන ස්ථිතිකත්වයක් තියෙන. වෙනස් වෙන්නේ නැහැ. හැමදේම එක විදිහට දිනවා. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ව්‍යාපාර පරිසරයත් ගතිකයි. ඉතින් ගතික පරිසරය කියන දේ අවබෝධ කරගන්න අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පරිසරය වෙනස් වෙනවා. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයත් වෙනස් වෙනවා, බාහිර පරිසරයත් වෙනස් වෙනවා. ඒක තමයි අපි කියන ගතිකත්වය. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ සංවිධාන ආයතන සහ සංවිධාන කියලා දෙයක් අපි කතා කරමු. මොනවද මේ ආයතන කියන්නේ, මොනවද සංවිධාන කියන්නේ? යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කීපයක් ඉටු කර ගැනීමට එකට වැඩ කරන පිරිසක් තමයි ආයතනයක් කියන්නේ. කොම්පැනි කියන වචනේ ගත්තොත් එහෙම කොම්පැනියන්ස් නේ, කොම්පැනියන්ස් කියලා කියන්නේ අපි නේ. කම්පැනියන්ස් කියලා කියන කොම්පැනි නේ. ඉතින් බලන්න මේ එකට එකතු වෙලා තියෙන හින්දා කම්පැනියන්ස් ලා ඉන්න හින්දා තමයි අපි කම්පැනි කියන්නේ. කම්පැනියන් කියලා කියන්නේ එකට එකතු වෙලා වැඩ කරන කට්ටිය. එකට සම්බන්ධ වෙලා වැඩ කරන අය. එන ආයතනයක් කියන්නේ එකට සම්බන්ධ වෙලා තියෙන පිරිසක් එකට එකතු වෙලා වැඩ කරනවා යම් කිසි පරමාර්ථයකට. ආයතනක පරමාර්ථයක් තියෙනවානේ. මම මුලින්දම කියනවා මේ පරමාර්ථය ගැන. තව ඉස්සරහදී අපි ඒක වැඩිදුර කතා කරමු. මෙන්න මේ පරමාර්ථයට ඒක රාශිලා ඉන්න පිරිස තමයි ආයතනය. යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කීපයක් හෝ ඉටු කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවක් සංවිධානය ලෙස සරලව හැඳින්විය හැක නේ. සරලව අපිට කියන්න පුළුවන් ඒක තමයි සංවිධානය නේද? එතකොට ඒ අරමුණු හඹා යෑම තමයි ආයතන එහෙම නැත්නම් සංවිධාන මගින් සිද්ධ වෙන්නේ. කොම්පැනියක් පටන් ගන්නකොට ඒකට අරමුණක් තියෙනවා. ඒ අරමුණට තමයි යන්නේ. ඒක තමයි සංවිධානය වෙලා තියෙනවා කියලා කියන්නේ. පරමාර්ථ අරමුණු මේ බැලූ බැල්මට අපිට හිතෙනවා මේක එකම වචන එකම අර්ථයට පාවිච්චි කරන සමාන වචන ලියන්න කියපුවම අරමුණට සමානයි පරමාර්ථය කියලාත් ලියලා ඇති. දැන් බලමු අපි මොකද්ද මේ කියන දෙක කියලා නේද? බලමු අපි කියලා පරමාර්ථ සහ අරමුණු ආයතනයක දිගු කාලයකදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ ලෙස හැඳින්විය හැකිය. ආයතනයක් දිගු කාලීනව ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵලය අරමුණක් කියලා කියනවා නේද? අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථයක් කියලා කියනවා. මේක දිගු කාලීන. ආයතනයකටත් තියෙන දිගු කාලීන අරමුණු. ව්‍යාපාර වලට තියෙන දිගු කාලීන අරමුණු. කෙටි කාලීන අරමුණු නෑ. හෙටට අනිද්දාට ඊන මාසෙට තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. ඒක අපි කතා කරමු. නමුත් ආයතනයක් දිගු කාලීන පැවැත්මක් තියෙනවා. මේ දිගු කාලීන පැවැත්ම සඳහා ආයතනයකට අවශ්‍යයි අරමුණු සහ පරමාර්ථ. ඉතින් පරමාර්ථ කියන්නේ දිගු කාලීන දෙයක්. දැන් මේ පරමාර්ථය මේ බොහොම පුළුල් එකක්.
නේ එවැනි පුළුල් පරමාර්ථයකට අදාළ ප්‍රතිඵලය වඩාත් නිශ්චිත ආකාරයකින් අපි කියනවනම් මෙන්න මේ දේ තමයි අපිට සිද්ධ වෙන්නේ මෙහෙම ගිහිල්ලා අපි මෙන්න මේ දේ තමයි ළඟා කරගන්නේ කියලා අපි නිශ්චිතවම කියනකොට අන්න ඒක අරමුණ. අන්න ඒක අරමුණක් වෙනවා. නේද? එවැනි පුළුල් වූ ආයතනික පරමාර්ථයකට අදාළ ප්‍රතිඵලය වඩාත් නිශ්චිත ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ නම් එය අරමුණක් ලෙස හැඳින්විය හැකිය. එය අරමුණක් විදිහට හඳුන්වනවා. ව්‍යාපාරික සම්පත්නේ අපි මේ කතා කරන්නේ. සම්පත් කිව්වම විවිධාකාරයේ සම්පත් තියෙනවා. භෞතික සම්පත් තියෙනවා, මානව සම්පත් තියෙනවා, ස්පෘශ්‍ය දේවල් තියෙනවා, අස්පෘශ්‍ය දේවල් තියෙනවා. මේ හැමදේම සම්පත්. මේ හැමදේම සම්පත්. හරි? ඒතකොට යෙදවුමක් විදියට භාවිතා කරන හැම දෙයක්ම සම්පතක් කියලා තමයි. දැන් මිනිස්සු කියලා ගත්තත් යෙදවුමක් මේ ව්‍යාපාරයට. ඒ මිනිස්සු එතන නැත්තම් මේක වැඩක් වෙන්නේ නැහැ. යෙදවුමක් කියලා කියනවා. නේ? ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුමක් ලෙස භාවිතා කරන ලබන සියලුම දේ සම්පත්. සම්පත් කියලා කියනවා. විවිධ ආකාරයට වර්ග කරන්න පුළුවන් සම්පත් අපි වර්ග කිරීමක් කරලම බලමු ඉදිරියට මොන වගේ සම්පත්ද අපිට දකින්න තියෙන්නේ කියලා. දැන් බලන්න මෙතන සම්පත් ප්‍රමාණයක් මම ලැයිස්තුගත කරලා තියෙනවා. නේද? සම්පත් ප්‍රමාණයක් ලැයිස්තුගත කරලා තියෙනවා. අපට බැලුමට අපිට සම්පත් මොනවද ව්‍යාපාරයකට තියෙන්නේ කියපුවම මෙන්න මේ දේවල් ටික අපි කියාගෙන යයි. මානව සම්පත්, මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, තාක්ෂණය, වෙළඳපොළ, කාලය, සංකල්පසක් ගනුදෙනු කරු. මේක එක දෙයක් ඔබට හඳුන්වා දෙන්න ඕනේ. මානව සම්පත් ඉංග්‍රීසියෙන් කියනවා men කියලා. මුදල් money, ද්‍රව්‍ය material, යන්ත්‍ර machines, තාක්ෂණය නැත්නම් ක්‍රමවේදය methods, වෙළඳපොළ market, කාලය minute කියලා උතන හේතුවක් තියෙනවා. ඔන්න ඔය ටික අපි 7m කියලා. ඉස්සරම 4m කිව්වා, ඊට පස්සේ 7m කිව්වා, තව එකක් ඉස්සරහදී 9m කියලා වර්ග කරනවා. කොහොම හරි මේ m කොටලෙන් පටන්ගෙන තියෙන නිසා අපි 7m කියන සංකල්පත් අපේ සම්පත්, ගනුදෙනු කරුවත් අපේ සම්පත. සම්පත් විදිහට තමයි අපි මේවා සලකන්නේ. මේ එක ආකාරයකට අපි සම්පත් හොයාගන්න මේ ගැන අපි කතා කරන ආකාරය. අපි තවත් සම්පත් ගැන කතා කරලා තියෙනවානේ. මෙන්න මේ වර්ග කිරීම බලන්නකෝ. මේක ඔබට හොඳට මතකයි නේද? ඔබ ව්‍යාපාර අධ්‍යයනය ආරම්භ කරගෙන මුල් අවධියේදී කතා කරද්දිත් අපි මේ නිෂ්පාදන සම්පත් ගැන කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් මීට කලින් විවිධ පාඩම් වලදී ඔබ ව්‍යාපාරවල මේ නිෂ්පාදන සාධක නැත්නම් සම්පත් ගැන මෙහෙම කතා කරලා තියෙනවා. මේ කියන්නේ අපි නිෂ්පාදන සාධක. ආර්ථික විද්‍යාව බොහොම පුළුල් ලෙස කතා කරනවා නිෂ්පාදන සාධක ගැන. මේ කියන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. land, labor, capital, entrepreneurship. දැන් භූමිය කියන්නේ අපි ස්වභාවිකව ලබා ගන්න ස්වභාව ධර්මයෙන් ගන්න හැම දෙයක්ම අපි භූමිය කියලා තමයි වර්ග කරලා තියෙන්නේ. නැත්තම් මේ සම්පත් හතරක් නෙවෙයිනේ තියෙන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් කියනවා සම්පත් හතරක් නෙවෙයිනේ තියෙන්නේ. සම්පත් ඕන තරම් තියෙනවා. සම්පත් ඕන තරම් තියෙනවා. එහෙනම් ඇයි මේ හතරක් මේ හතරට වර්ග කරලා තියෙන්නේ? මේ කුලක හතරක් කියලා හිතන්නකො. භූමිය කියලා ගත්තොත් භූමියට අයිති වෙනවා ස්වභාව ධර්මයෙන් ගන්න හැමදේම භූමිය. ස්වභාව ධර්මයෙන් ගන්න හැමදේම භූමිය. ජලය ගත්තත් අපි භූමිය කියලා කියන්නේ. හිරු එළිය ගත්තත් භූමිය කියලා කියන්නේ. නේ? මහ පොළොව ගත්තත් භූමියම ගත්තත් භූමිය කියලා කියන්නේ. ගහකොළ සතාසීපා මේ හැමදේම භූමිය. ඊළඟට ශ්‍රමය. මිනිස්සු. නේ? මිනිස්සු මානව සම්පත. මිනිස්සු තමයි ශ්‍රමය කියලා කියන්නේ. මේකට ඉන්න කම්කරුවෝ. නේද? මේ අය ශ්‍රමයේ විදියට සලකනවා අපි. සචේතනික දේවල්. ඊළඟට ප්‍රාග්ධනය. මේකට දාලා තියෙන යෙදවුම්, යන්ත්‍ර සූත්‍ර මේ දේවල් ඔක්කොම ප්‍රාග්ධනය. දැන් අපි කේක් හදනවා කම්පැනි එකේ කේක් හදන කම්පැනියේ පාවිච්චි කරන අවර්ණ එක අපි කියන්නේ ඒක ප්‍රාග්ධනයක් කියලා. දැන් මේ තුනම එකතු කරලා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන පළදායි නිෂ්පාදන කටයුත්තකට, ව්‍යාපාර කටයුත්තකට යොදවන්නේ ව්‍යවසායකත්වය. අන්න සම්පත් වර්ග හතරක් අපි කතා කරා. මේවා පුළුල්ව ඔබ ආර්ථික විද්‍යාවේදී කතා කරලා තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ මුලදී අපි කතා කරලා තියෙනවා 12 වෙනි ශ්‍රේණියේ පාඩම් වලදී. දැනට මෙන්න තවත් වර්ගීකරණයක් කියන එක මම නැවත මතක් කිරීමක්
කරනවා ඔබට. මේ සම්පත් වර්ග කරන ආකාරය නේ. තව ඉතින් අපට වර්ග කරන්න පුළුවන් මානව සම්පත්. මානව සම්පත් කියලා වෙනම තියෙනවා. නිෂ්පාදන සම්පත් කියලා තව වෙනම තියෙනවා. නේද? භෞතික සම්පත් කියලා තවත් වර්ග කරන්න පුළුවන්. එක එක ආකාරයේ වර්ග කිරීම අපට වර්ග කරන්න පුළුවන් එක එක පදනම් මත ඉඳගෙන. දැන් කළමනාකරණය ඉදිරියට කතා කරන ගියද්දී මේ සංකල්ප ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මම සංකල්පයකට ඔබව ගෙනියනවා සඵලදායකත්වය කියන එක. එහෙම නැත්නම් අපි කියන effectiveness. මේ ඵලදායීත්වය නෙවෙයි. ඵලදායීත්වය කියන්නේ වෙන සංකල්පයක්. අපි දැනට සඵලදායීත්වය කතා කරනවා. ආයතනයක මේක කියනවා අපි මේ හරි දේ කරන එක තමයි සඵලදායීත්වය කියලා කියන්නේ. හරිම දේ කරනවා නම් do the right thing. හරිම දේ කරනවා නම්. ඒ කියන්නේ ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගනු ලැබුවේද, එහෙම නැත්නම් අපේක්ෂිත අරමුණු වෙත ආයතනය කොපමණක් නිවැරදිව ගමන් කොට ඇද්ද කියන දේ තමයි අපි සඵලදායකත්වය කියන්නේ. තේරීම කියලා කියන නිවැරදි තේරීම කියලා නේ. do the right thing. හරියටම වැඩේ කරලා තියෙන්න ඕනේ නේ. හරියටම වැඩේ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි සඵලදායීත්වය effectiveness කියලා කියන්නේ. මේක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒක හරි. ඒක මෙෂර්මන්ට් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සඵලදායීත්වය කියන එක effectiveness කියන එක. ඉතින් මෙතෙන්දී අපි සංකල්පයක් විදිහට අවබෝධ කරගන්න ඕන සඵලදායීත්වය කියලා කියන්නේ අපි ආයතනයක් විදිහට අපේක්ෂා කළ අරමුණු කෙරෙහි කොපමණ නිවැරදිව කොතරම් දුරට නිවැරදිව අපි ගමන් කරලා තියෙනවද කියන දේ තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතාමත් වැදගත් වෙන්නේ. එහෙමනම් අපි කියන මේ කියන්නේ නිවැරදි දේ කිරීම තමයි. නිවැරදි දේ do the right thing. ඒකට තමයි අපි effectiveness කියලා කියන්නේ. හරි? නිවැරදි දේ නැත්නම් නිවැරදි do the right thing නිවැරදි දේ සිදු කිරීම, නිවැරදිව සිදු කිරීම. නිවැරදි දේ කියන්නේ do the right thing. හැබැයි ඉතින් මේ නිවැරදි දේ තෝරාගෙන ඒක වැරදි විදිහකට කරොත් ඒක හරියන්නේ නැහනේ. ඒක හරි විදිහටම කරන්න ඕන. ඒක කළමනාකරණයේදී අපි ඉගෙන ගත යුතු දෙයක්. නේද? effectiveness වලින් පස්සේ අපි කතා කරන efficiency. නැත්නම් කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන එක වඩාත්ම වැදගත් සංකල්පයක් කළමනාකරණය තුල. අපි ඉස්සෙල්ලා කිව්වේ effectiveness කියලා කිව්වේ do the right thing කියලා. දැන් අපි කියනවා doing things right. ඒ දේ හරියට කරන එක. හරි දේ හරියට කරන්න ඕනේ. හරි දේ හරියටම සිද්ධ වෙනවා නම් අන්න අපිට කළමනාකරණයේ යම් කිසි ඵලදායීත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඵලදායීත්වය තව සංකල්පයක් මම ඊළඟට කතා කරනවා. අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමැවුමක් ළඟා කර ගැනීම. කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය තමයි අපි මේ කියන්නේ. නේද? ඒ කියන්නේ අපි හරියටම වැඩේ කරන්න ඕනේ. කාර්ය නිවැරදිවම කරන්න ඕනේ. නාස්තිය අවම වෙන්න ඕනේ. හරි දේ කරනවා. හරි වැඩේ හරි වැඩක් කරන්න. දැන් අපි ඇත්තටම නිෂ්පාදනය කරන්න හරි දේ කරන්න යනවා. හැබැයි එතෙන්දී හරි විදිහට වෙන්නේ නැහැ. මෙතෙන්දී නාස්තිය වැඩි වෙලා තියෙනවා. නේද? සම්පත් නාස්ති වෙලා තියෙනවා. කාලය සම්පතක් තමයි කාලය නාස්ති වෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ do the thing right කියලා. හරියටම වැඩේ වෙලා තියෙනවා කියලා කියන. වැඩේ වෙලා හැබැයි හරියටම වෙලා නැහැ. නේද? දැන් විභාගේ පාස් වෙන්න කියපුවාම දැන් උසස් පෙළ විභාගේ පාස් වෙන්න. ඉතින් පාස් වෙලා තියෙනවා. ඉතින් වැඩේ හරියටම පාස් වෙලා නැහැනේ. මේ වැඩ හතර නිකන් පාස් වුණත් පාස් කියලා තමයි කියන්නේ. හැබැයි හරියටම පාස් වෙලා නැහැ. විශ්වවිද්‍යාලයට යන්න පාස් වෙලා නැහැ. හරියටම පාස් වෙන්න ඕන. නේ ඒක කියන්නේ do things right. do things right. නේ අන්න ඒක අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. නේද? කළ යුතු කාර්ය නිවැරදිවම සිද්ධ කරනවා නම් අන්න එතන අපි කාර්යක්ෂමතාවය විදිහට හඳුන්වනවා. මෙන්න මේ ඩයග්‍රෑම් එක දිහා බලන්න. මේ ඩයග්‍රෑම් එක දිහා බලන්න. මොකක්ද කියන්නේ? කළමනාකරණය කොටස් දෙකකට මම සිරස් සහ තිරස් විදිහට බෙදලා
කොටස් හතරකට බෙදනවා. කලේ කෙසේද කලේ කුමක්ද? සිරස් අතට මම දීලා තියෙනවා කලේ කුමක්ද කරපු වැඩේ මොකක්ද? ඊළඟට තිරස් අතට මම කියනවා ඒ වැඩේ කරේ කොහොමද කියලා. ඉතින් අපිට එක්ක කියන්න පුළුවන් මේක හරියට කරා වැරදියට කරා. කලේ කුමක්ද? හරි දේ කරා වැරදි දේ කරා. ඉතින් මේ කියන හතරට අපි ඇප්ලයි කරොත් මේකට ගැලපුවොත් මේක අපි කරපු වැඩ කොටස් හතරකට බෙදෙනවා. කොහොමද වෙන්නේ? දැන් බලන්න නිවැරදි දේ නිවැරදිව කරන්නත් පුළුවන්. නිවැරදි දේ නිවැරදිව කරන්නත් පුළුවන්. නිවැරදි දේ වැරදියට කරන්නත් පුළුවන්. ඊළඟට වැරදි වැඩේ නිවැරදිව කරන්නත් පුළුවන්. මේ සමහරව ඉන්නවනේ හොඳටම කරන්න ඕනේ නැති වෙලා. කරන්න ඕනේ නැති වැඩේ හොඳටම කරනවා. හොඳට කරන්න ඕන වැඩේ වැරදියට කරනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට නිවැරදි දේ නිවැරදියට කරන්නත් පුළුවන්. නිවැරදි දේ වැරදියට කරන්නත් පුළුවන්. වැරදි වැඩේ නිවැරදිවට කරන්නත් පුළුවන්. වැරදි වැඩේ වැරදියටම කරන්නත් පුළුවන්. දැන් මෙන්න මේ කියන කොටස් හතරේදී මෙන්න මේ ආකාර හතරේදී මේ වැඩේ සිද්ධ වෙද්දී කොහොමද අපි කියන අර සඵලදායීතාවය කාර්යක්ෂමතාවය දෙක ආරක්ෂා වෙන්නේ? මෙතෙන්දී ඒක අඩු වැඩි වශයෙන් සඵලදායීත්වයත් කාර්යක්ෂමතාවයත් කියන දෙකම තියෙනවා. දැන් නිවැරදි දෙපැත්තෙම නිවැරදි වෙනකොට සඵලදායීතාවයත් කාර්යක්ෂමතාවයත් කියන දෙකම තියෙනවා. සඵලදායීත්වයත් කාර්යක්ෂමතාවයත් කියන දෙකම තියෙනවා ඒ කියන අවස්ථාවේදී. නිවැරදි කලේ කෙසේද? නිවැරදි දේ කරලා නිවැරදි විදියට. ඊළඟට වැරදි දේ නිවැරදිව කරොත් සඵලදායීත්වය තියෙනවා. හැබැයි කාර්යක්ෂමතාවයක් ඇති වෙලා නැහැ. කාර්යක්ෂමතාවයක් ඇතිලා නැහැ. කලේ කෙසේද? වැරදි විදිහට නේද? වැරදි විදියට නිවැරදි දේ කියන්නේ වැරදි නිවැරදි නේ? කලේ කුමක්ද? ඒක නිවැරදි. හැබැයි කරපු විදිය වැරදි. එතකොට අපේ සඵලදායීත්වය තියෙනවා. කාර්යක්ෂමතාවය නම් ඇවිල්ලා නැහැ. තව විදියක් වෙන්න පුළුවන් කලේ නිවැරදි දේ හැබැයි වැරදි විදියට. එතකොට සඵලදායීත්වයක් නැහැ. කාර්යක්ෂමතාවය තියෙනවා. ඉතින් ඔය දෙකම කරේ වැරදි දේවල් නම් කරපු විදියත් වැරදි කරපු දේත් වැරදි නම් අනිවාර්යයෙන්ම සඵලදායීත්වයක් නැහැ. කාර්යක්ෂමතාවයක් නැහැ. හොඳට මතක තියාගන්න. අපි කතා කරපු කාරණා දෙක. ඉතින් මේ දෙක මම මේ මොඩල් එකත් එක්ක ටිකක් විස්තර කරගෙන ගියේ ඊළඟට අදාළ වැදගත්ම තැනට එන්න. ඵලදායීත්වය මේක නිතරම කියනවනේ. ප්‍රොඩක්ටිව් වෙන්න ඕනේ, ප්‍රොඩක්ටිවිටි එක තියෙන්න ඕනේ, ඵලදායීත්වය තියෙන්න ඕනේ. කෝ ඵලදායීත්වය මේ වහනවනේ. මේක කිසිම ඵලදායීත්වයක් නැති වැඩක්. නේ? මේක කිසිම ඵලදායීත්වයක් නැහැ කියලා කියන්නේ අයියෝ අපි කරන්න ගිය විදිහට නෙවෙයි කරලා තියෙන්නේ, අන්තිමට බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ නේ. ප්‍රොඩක්ටිවිටි ඵලදායීත්වය નિયમિત කාලයක් තුල ආයතනයක නිමැවුම් හා යෙදවුම් අතර පවතින අනුපාත සබඳතාවය ඵලදායීත්වයයි. මෙච්චර නිමැවුම් ප්‍රමාණයක් මෙච්චර යෙදවුම් ප්‍රමාණයකින් අරන් තියෙනවා. මෙච්චර නිමැවුම් ප්‍රමාණයක් මෙච්චර යෙදවුම් ප්‍රමාණයකින් අරන් තියෙනවා කියලා කිව්වොත් අපි කියනවා ඒකට ඵලදායීත්වය කියලා. මේ නිමැවුම් සහ යෙදවුම් අතර තියෙන අනුපාතය. අපි ඉතින් මේ ඵලදායීත්වය කියලා කියන්නේ ඒකයි. නිමැවුම සහ යෙදවුම අතර තියෙන සම්බන්ධතාවය කම්බිනේෂන් එක මොකක්ද කියන එක කියන්නේ. වැඩි නිමැවුම් ප්‍රමාණයක් කරන්න අඩු යෙදවුම් ප්‍රමාණයක්. ඉතින් මෙතනට එනකොට දැන් ඔයාලට හිතන්න මම මේ කියන කාරණාවත් එක්ක ප්‍රොඩක්ටිවිටි කියනකොට ඵලදායීත්වය සඵලදායීත්වය සහ කාර්යක්ෂමතාවය කියන දෙකමත් එක්ක තමයි අපට ඵලදායීත්වය ගන්න පුළුවන්. ඒ දෙකම නැතුව අපිට නැත්නම් දෙකෙන් එකක් අඩු කරගෙන අනිත් එකක් කරගෙන දාර කොටු හතරෙන් පළවෙනිම කොටුවට යන්නේ නැතුව නිවැරදි තැනට හිටියොත් අපට ඵලදායීත්වය තියෙනවා. නැත්නම් අපට ඵලදායීත්වයක් නැත. මේවා අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ඒ පැත්ත වැඩි වෙනකොට මේකත් වැඩි වෙනවා. නේ? effectiveness එක වැඩි වෙනකොට productivity එකත් වැඩි වෙනවා. efficiency එක වැඩි වෙනකොට productivity එකත් වැඩි වෙන්න ඕනේ. මේවා අතර තියෙන්නේ ධන සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් අපි කියනවා අනුලෝමීය සම්බන්ධතාවයක් තමයි මෙන්න මේ කියන සංකල්ප අතර තියෙන්නේ.
දැන් සඵලදායීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළාගියකින් අත්කර ගන්නා විට ඵලදායීත්වය ඉහළ යනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධතාවයක් පවතිනවා කියන දේ තමයි අපි කතා කරන්නේ. නේ නිවැරදි දේ නිවැරදි අයුරින් සිදුවන්නේ නම් ආයතනයේ ඵලදායීත්වයද නිත්‍යතින්ම ඉහළ යයි. මේ දෙක අතර සම්බන්ධතාවය අනුලෝමයි කියන දේ ඔබ හොඳින් වටහාගත යුතු වෙනවා. ක්‍රියාවලියක් නැත්නම් process එකක් කියන්නේ මොකක්ද? කළමනාකරණයත් process එකක් නෙවෙයි. කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක්. මොකද්ද මේ ක්‍රියාවලිය අපි බලමු. එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක්. අඛණ්ඩව සිදුවෙන ක්‍රියාකාරකම් සමූහයක එකතුවක්. මේක නවතින්න බෑ. නේ? දැන් අපි හිතමුකෝ IPO කියලා ඔයගොල්ලෝට කලින් පාඩම් වල විස්තර කරලා ඉගෙනගෙන ඇති input process output. input මේක ක්‍රියාවලියක් නේ. මේක නිෂ්පාදන ක්‍රියාවලිය, නිමැවුම් ක්‍රියාවලිය. input එක process එක output එක. input එක process එක output එක. මේ ක්‍රියාවලිය යන තාක්කල් මේ ක්‍රියාවලියක් විදිහටදී එක තැනකින් මේක නැවතුනොත් එක්ක input එක දාන්න නැතුව තියෙන එක්ක process එක නැති වෙනවා. output එක නැහැ. නේ මේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාකාරකම් සමූහයක් තමයි අපි ක්‍රියාවලිය කියන්නේ. input එකක් සිද්ධ වෙනවා ඊට පස්සේ process එකක් සිද්ධ වෙනවා output එකක් වෙනවා. ආයි input කරනවා process එකක් වෙනවා output එකක්. මේක ක්‍රියාවලියක්. සංනිවේදන ක්‍රියාවලියක් අපි කතා කරනවා. ඉතින් කවුරු හරි කෙනෙක් කතා කරන එක හරි රෙස්පොන්ස් කරන එක හරි නැවතුනම කතාව නවතිනවනේ. ඒකත් ක්‍රියාවලිය නවතිනවා. මේක අඛණ්ඩව පවත්නකම් අපි ක්‍රියාවලියක් කියලා කියනවා. නේද? ඊයන කළමනාකරණයත් ක්‍රියාවලියක්. දැන් මේ කළමනාකරණය කියන ක්‍රියාවලියට ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. කාර්යයන් හතරක් තියෙනවා. ඒ කාර්යයන් හතර තමයි එකක් අපි කියනවා සැලසුම්කරණය, planning. සැලසුම්කරණය අනිවාර්ය කතාවක් මෙතන තියෙනවා. පළවෙනිම දේ තමයි කළමනාකරණ ක්‍රියාවලිය සැලසුම්කරණය. හරි සැලැස්මක් තියෙනවා කළමනාකරණය. සැලසුම්කරණය වෙනමම පාඩමක්. ඊළඟට අපි කියනවා සැලසුම්කරණය සංවිධානය කරන. හරියට ඕගනයිස් කරන්න ඕනේ. දැන් ට්‍රිප් එකක් යනවා කියලා හිතන්න ඉස්සරම ට්‍රිප් එක ප්ලෑන් කරනවා. ඊට පස්සේ ඒක තමයි ඒක බෙදනවා වැඩ. ඔයා මේ දේ කරන්න, ඔයා බස් එක බලන්න, ඔයා තවද මේක බෙදනවා. කොටස් වලට බෙදනවා. නේ? ඒක කියන්නේ ඕගනයිස් කරනවා කියන එකනේ කියන්නේ. එතන ඕගනයිස් කරනවා. මේමයි වැඩේ වෙන්නේ කියලා. ප්ලෑන් එක අනුව ඕගනයිස් කරනවා. ඊට පස්සේ මෙහෙවනවා. කවුරු හරි කෙනෙක් මේක බලලා කරලා නායකත්වයේ දීලා මේ දේ කරන්න ඕනේ. නේ? මෙහෙවීමක් තියෙනවා මේ වැඩේ කරන්නේ. හරියටම වැඩේ කරනවා කියන්න කතරගම යනවා කිව්වොත් කතරගම යන්න නේද? අතරමඟ නවතින්නේ නැතුව ඒකට කන්ට්‍රෝල් එක පාලනයක් තියෙන්න ඕනේ. නේ? පාලනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ කළමනාකරණ ක්‍රියාවලියෙත් මෙන්න මේ කාර්යයන් හතර තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. planning, organizing, operation and controlling කියලා අපි කියනවා. හරි මේවා එකින් එක අපිට ඉදිරියේදී කතා කරන්න වෙනවා එක සංකල්පය අරගෙන ඉදිරියේදී. එතකොට කළමනාකරණය කොහොමද පුද්ගලයන් විදිහට බලපාන්නේ? පුද්ගලයන්ගේ පරමාර්ථ සහ අරමුණු සාධනය කර ගැනීම සඳහා කළමනාකරණය කොයි ආකාරයට බලපානවද? පුද්ගලයන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ආකාරයටම ඉෂ්ට කරගන්න කළමනාකරණය අවශ්‍ය. කළමනාකරණයකින් තොරව දැන් ඔබ විභාගයට ලෑස්ති වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න. ඉතින් ඒ කළමනාකරණයක් තියෙන්න ඕනනේ. ඒ පිළිබඳ යම්කිසි කළමනාකරණයක් තියෙන්න ඕන. ඔබ සැලසුමක් තියෙන්න ඕනේ. ඔබ නේ ඒ ක්‍රියාවලිය හතර තියෙන්න ඕනේ. සැලසුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද? ඔබට සංවිධානය කිරීමක් තියෙන්න ඕනේ. මම මේ දවසට මේ වැඩේ ටයිම් ටේබල් එකක් හදාගෙන ඔන්න සංවිධානය වෙනවා. නේ? සංවිධානකරණයක් තියෙනවා. ඊළඟට මෙහෙයවීමක් තියෙනවා. මේ වැඩේ මෙන්න මෙහෙම ඒක ඇත්තම ප්‍රැක්ටිකලි කරන වැඩේ. කන්ට්‍රෝල් එකක් තියෙනවා. මේක හරියටම ගන්න උදේට ඇහැරෙන්න ඕන කියලා හිතාගෙන ඉඳලා ඊට පස්සේ ඇලාම් එකක් තියාගන්න. ඇලාම් එක වදිනකොට ඇහැරෙනවා. කන්ට්‍රෝල්. නේ? පාලනයක් ඇති වෙලා තියෙනවා. මේ දේවල් ඒ කියන්නේ ඔබේ අපේක්ෂාවන් බලාපොරොත්තු දේ ඇති කරගන්න මේක හොඳ දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා කළමනාකරණය පුද්ගලයන් විදිහට අපිට ඊටාම වැදගත් වෙනවා. කොහොමද අපිට වැදගත් වෙනවා අපිට බලපෑම් කරනවා. ඊළඟට අපි කියන පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මනා ලෙස පාලනය කරගන්න. ආදායම් සහ වියදම් පාලනය කරගන්න. ආදායම කොච්චරද වියදම කොච්චරද ඒක පාලනය කරන්න කළමනාකරණය කරන්න ඕනේ. දැන් ඕක ගොඩක් වෙලාවට කළමනාකරණය ගෙදර කරන්නේ ගෙදර ගෘහණිය. තාත්තා නෙවෙයි අම්මා. නේ?
ඉතින් ඒක කළමනාකරණය කිරීමක් කරන්න. ආදායම මෙහෙමයි, ඒ ආදායම අනුව වියදම් කරනවා. ආදායම ලබා ගන්නවා, ආදායම වියදම් කරන්න මෙහෙමයි, මෙච්චරක් ඉතිරි වෙන්න ඕනේ. මේ කළමනාකරණයක් නේ. ඒකත් වැදගත් වෙනවා පුද්ගලයන් විදිහට අපිට ජීවිතය ගත කරගෙන යද්දී කළමනාකරන පුද්ගලයන්ට බලපාන්නේ ඒ ආකාරයෙන්. ඊළඟට අපි කියනවා කාලය කළමනාකරණය කර ගැනීමට මේ දවස්වල ඉතාම වැදගත් දෙයක් ශිෂ්‍යයන් විදිහට තමුන්ට තියෙන කාලය කළමනාකරණය කරගන්න. නේ? දැන් මම කිව්වේ මම මේ පාඩම කරන්නේ 2021 මේ අගෝස්තු මාසෙදී මම මේ කතා කරන්නේ. 21 අගෝස්තු මාසෙදී. ඉතින් මේ කතා කරන දේ ඔයාට කොච්චරක් ඉස්සරහදී අහනකොට හිතයිස මොනවාද මේ කතා කරන්න කියලා නෑ. මම මේ කතා කරන කාලෙත් එක්ක මම කියලා කියන්නේ ඒක. ඔබට දැන් බෝනස් හම්බෙලා තියෙනවා. කාලය බෝනස් හම්බෙලා තියෙනවානේ. දැන් ඉස්කෝලේ යන්න නෑ. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නෙත් නෑ. ඒ වෙලාවත් ඉතුරු කරගෙන තියෙනවා. ඒ වෙලාවෙත් ඔයාට වැඩ කරන්න පුළුවන්. නේද? උදේ පාන්දරම ඇහැරෙනවා ඉස්කෝලේ යන්න. උදේ පාන්දර ඉස්කෝලේ යන්න ඇහැරලා ඉස්කෝලට දැන් ඉතින් ඔයා 5ට ඇහැරලා ඉස්කෝලට යන්න පටන් ගන්න 6:00. ඉතින් අර වෙලාව තියෙනවා ඔයාට. ඒ වෙලාව තියෙනවා. බස් එකේ ඊළඟට වෑන් එකට නැගලා යන වෙලාව බස් එකට නැගලා යනවල ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් බලන්න මේ කාලය ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. මේ ආපු කාලෙත් එක්ක දැන් අපි වැඩේ කොහොමද කරගන්නේ? අන්න කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන් අපිට. කාලය ඉතිරි කරගන්න, කාලය කළමනාකරණය කරගන්න අපිට මේ සංකල්පය තමයි වැදගත් කළමනාකරණය කියන දේ. ඊළඟට කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න අපේ තියෙන කාර්යක්ෂමතාවය කොහොමද අපි වර්ධනය කරගන්නේ? ඒ පුද්ගලයෙක් විදිහට අපි ගත්තොත් අපි දැන් මේ ඇත්තටම කතා කරන්නේ ආයතනික මට්ටමෙන්නේ. ආයතනික මට්ටමෙන් ආයතනයක් විදිහට කොහොමද මේක වැදගත් වෙන්නේ? ආයතනයකට කළමනාකරණය වැදගත් වෙන්නේ එකක් කියනවා ආයතනයේ පරමාර්ථ සහ අරමුණු ළඟා කරගන්න. දැන් ආයතනයකට තියෙන පරමාර්ථයක් අරමුණක් තියෙනවා. දැන් මෙච්චර ලාභ ප්‍රතිශතයක් ලබා ගන්න ඕනේ. සේවකයන් මෙච්චර වැටුප් ගෙවන්න තියෙනවා. මේ කලට වෙලාවට වැටුප් ගෙවන්න උවමනයි සේවකයන්. මේ හැමදේම සේවකයන් කරන්නට සිද්ධ වෙනවා. සේවකයන් කරන්න සිද්ධ වෙනවා. එතකොට පරමාර්ථ සහ අරමුණු ළඟා කරගන්න කළමනාකරණය කළ යුතුමයි. මුදල් ටික කළමනාකරණය කරන්න වෙනවා. සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඕනේ. බිල්ඩින් එකේ රෙන්ට් එක ගෙවන්න ඕනේ. අමුද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. අනිකුත් ගෙවීම් සියල්ලක් සිද්ධ කරන්න ඕනේ. ආයෝජනය කරන්නත් ඕනේ. මුදල් ඒ විදිහට එනම් කළමනාකරණ ආයතනයකට වැදගත් වෙන එකක්. ඔන්න පළවෙනි එක. සීමිත සම්පත් කාර්යක්ෂම සඵලදායී යොදා ගැනීමට අපි අර ආර්ථික විද්‍යාව කතා කරනවා වගේ මේ සම්පත් ඔක්කොම සීමිතයි. අපට ඕන තරම් සම්පත් නැහැ නේද? දැන් අපි හිතුවොත් එහෙම අපි ව්‍යාපාරයක් විදිහට ලී බඩු හදනවා කියලා. ෆර්නිචර්ස්. ඉතින් අපට ඕන තරම් ලී නැහැ. දැව නැහැ. ඉතින් සීමිත සම්පත් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ කළමනාකරණය කරන්න ඕනේ. අපිට ඕඩර්ස් එන විදිහට අපි කොහොමද මේක සම්පත් ටික අපි බෙදා හදාගන්නේ? ඕන තරම් ගන්න නැති දේවල් නම් අපි මේක කළමනාකරණය කරගන්න එපා. නේද? එතකොට අපි කියනවා සීමිත සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදා ගන්නටත් අපට සිද්ධ වෙනවා. ඒ නිසා ආයතනයකට ඉතින්දිත් කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථක ප්‍රතිචාර දක්වන්න. අයියර වෙනස් වෙන ව්‍යාපාර පරිසරයට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒ හරි කළමනාකරණයක් තිබ්බොත් දැන් බලන්න මේ කොවිඩ් කාල සීමාව තුලදී සමහර ව්‍යාපාර වහලා දැම්මා. සමහර ව්‍යාපාර වැහුණා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙදීනේ මේක පටන් ගන්න 2019 අවසාන කාලේදී මේක පටන් ගන්න දෙසැම්බර් 3 ඊට ඉස්සෙල්ලා. ඒකනේ මේකට 19 කියලා දාලා තියෙන්නේ 2019 ඇති වෙච්ච ඉඳන් දැන් මේ 2021 දක්වා මේකත් එක්ක අපි ඉන්නවා. දැන් මේම ගිහිල්ලා මේ දේ ගතිකත්වයට මුහුණ දීපු ආයතන සාර්ථකයි. ඒ කියන්නේ කළමනාකරණයේ ගතික පරිසරයට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන සාර්ථක කළමනාකරණය නිසා. එහෙම නැත්නම් මේ ගතිකත්වයට මුහුණ දෙන්න බෑ. එතන ගතිකත්වයක් නැහැ. ගතිකත්වයක් තියෙනවා මේ ගතිකත්වයට මුහුණ දීලා නැහැ. ඒකට මුහුණ දෙන්න කළමනාකරණය දුර්වලයි. ඒ නිසා ගතික පරිසරයට මුහුණ දෙන්න එතනින් බේරෙන්න එහෙම නැත්නම් ගතිකත්වයේ සමග අපිට ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යන්න
මොකද ගතිකත්වය කියන දේ අසාර්ථක කියන්නේ අපිට කියන්නේ නරක බලපෑම්ම නෙවෙයි. එල්ල කරන්නේ ඍණාත්මක දේවල් නේ අපිට ධනාත්මක දේවලුත් තියෙනවා. ඒ ධනාත්මක දේවලුත් අපි ලබා ගන්නවා. දැන් අපි හිතමුකෝ අපි ගතික පරිසර විදේශ ආයෝජන වැඩිපුර එන්න විදිහට මේ පරිසරයේ මොකක් හරි දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරා සිද්ධ වෙනවා. ඉතින් ගතිකත්වයක් නෙවෙලා තියෙන. එතන අපිට තියෙන නරක දෙයක්ද වෙලා තියෙන හොඳ දෙයක්ද? දැන් නම් අපිට ආයෝජන ලබාගෙන අපිට අපේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ ගතිකත්වයට මුහුණ දුන්නොත් සාර්ථකව ඉතාමත් හොඳයි. ඒ සඳහා අපිට කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. ගතික පරිසරයට මුහුණ දීම සඳහා සාර්ථකව මුහුණ දෙන්න. ආයතනය පුළුල් වීමත් සමග ඒවායේ කටයුතු සංකීර්ණ භාවයට පත්වන බැවින් එම තත්ත්වයන් සාර්ථකව මුහුණ දෙන්න. ආයතනයක් සංකීර්ණයි. වැඩි දියුණු වෙනවා. සේවකයෝ වැඩි වෙනවා. ඊළඟට නිෂ්පාදන වැඩි වෙන්න පුළුවන්. පෝර්ට්ෆෝලියෝ එක ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක වැඩි වෙන්න පුළුවන්. දැන් එකක් තියෙනවා ඊට පස්සේ තව එකක් පටන් ගන්නවා මේ වගේ. එහෙම නැත්නම් ඊළඟට කාලයක් යනකොට මේ ශාඛා ජාලයක් ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. එක තැනකට එක භූගෝලීය වශයෙන් එක තැනක තිබ්බ ව්‍යාපාරය කොටස් වලට ගිහිල්ලා කර්මාන්තශාලාවේ එක තැනක ෂෝරූම්ස් තියෙනවා මේ රටේ හැමතැනම නේද වැඩි ප්‍රමාණයක් මේ වෙනස් වේගෙන සංකීර්ණ වේගෙන දියුණු වේගෙන යනකොට ව්‍යාපාරයක් සංකීර්ණ වෙනවා මේ ඔපරේෂන් එක. එතෙන්දී ඔන්න අපිට කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා. මේ ව්‍යාපාරවල වෙන දියුණුවත් එක්ක ඒවට මුහුණ දෙන්න. නේද? ආයතනය පුළුල් වෙනවා, ආයතන දියුණු වෙනවා. ඒ කියන දේත් එක්ක සාර්ථකව ආයතන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපිට කළමනාකරණය වැදගත් වෙනවා. ඊළඟට ආයතනය පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා උපරිම ලෙස ඉටු කිරීමට ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටු කිරීම. මේක ඉතාම වැදගත්. ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ කවුද? අපිට මොනවා හරි දෙයක් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන අපේ ආයතනයේට. පාරිභෝගිකයන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා, සැපයුම්කරුවන්ට තියෙනවා ඉන්ට්‍රස්ට් එකක්, ඇල්මක් තියෙනවා ආයතනය පිළිබඳ ව්‍යාපාරය පිළිබඳ. මෙන්න මේ ආයත තමයි අපි ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ. එහෙනම් මේගොල්ලෝගේ අවශ්‍යතාවයන් අපි උපරිම වශයෙන් ඉටු කළ යුතු වෙනවා. ඒ අවශ්‍යතාවයන් උපරිම වශයෙන් ඉටු කළ යුතු වෙනවා ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන්. ඒක තව කාරණාවක්. ඒ සඳහාත් අපට කළමනාකරණය ඉතාමත් වැදගත්. ඊළඟ දේ තමයි ගැටලු වලට සාර්ථකව මුහුණ දීමට සාර්ථකව ගැටලු වලට මුහුණ දීම සහ නිවැරදි තීරණ ගැනීම සඳහා කළමනාකරණය අසාර්ථකයි නම් ගන්න තීරණත් අසාර්ථකයි. නිර්මාණශීලී නැද්ද? කළමනාකරණය නිර්මාණශීලී නැත්නම් ඒත් අසාර්ථකයි. එහෙනම් මේ කළමනාකරණය නිර්මාණශීලී සහ සාර්ථක කළමනාකරණයක් නම් ගැටලු වලට දෙන විසඳුමත් ඉතාමත් සාර්ථක විසඳුම් මේවට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් උදා වෙනවා. ඊළඟට ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කරන ආකාරයට කටයුතු කරගෙන යාම. සමාජ වගකීම් කියන එක අපි කියන්නේ CSR corporate social responsibility 12 පන්තියේදී කතා කරපු පාඩම corporate social responsibility ව්‍යාපාරයක සමාජීය වගකීම්. මේ දේවල් සම්බන්ධ මේ සමාජීය වගකීම නැත්නම් මේ CSR කරන වැඩේ කරන ආකාරයට අපිට යම්කිසි වගකීමක් සමාජය කෙරෙහි තියෙනවා. මේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, අපි ආදායමක් උපයනවා, අපි ලාභ උපයනවා. එහෙනම් අපෙන් සමාජය කෙරෙහි යම්කිසි වගකීමක් තියෙනවා. අනේ වගකීම ඉෂ්ට කරන්න ව්‍යාපාරයක් තුළ කළමනාකරණය ඊටම ශක්තිමත් කළමනාකරණයක්, සාර්ථක කළමනාකරණයක් වෙන්න උවමනයි. ඒක අපි කියන ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කරන ආකාරයේ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් කියලා. ඊළඟට තවත් ආකාරයකට බලුවොත් සංවිධානයක තියෙන පරමාර්ථ සහ අරමුණු කෙරෙහි කොහොමද කළමනාකරණය? එකක් ඕනම ආයතනයක බොහෝ ආයතනවල අරමුණ ව්‍යාපාරික ආයතනවල අරමුණ ලාභය. එහෙනම් ලාභය උපරිම කරගන්න කළමනාකරණය පැවතිය යුතුයි. ලාභය උපරිම කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ආදායම වැඩි කරගන්න, අනිත් පැත්ත වියදම අඩු කරගන්න. ওই දෙකටම කළමනාකරණය අවශ්‍යයි. එක පළවෙනි කාරණය තමුන්ගේ ලාභය උපරිම කරගන්න කළමනාකරණය අත්‍යවශ්‍ය කාරණයක් කියන එක.
සුබ සාධනය සමාජ සුබ මම ඉස්සෙල්ලා කිව්වේ CSR ඒක අනිවාර්යයෙන්ම අපි සිද්ධ කරන දෙයක්. සමාජ සුබ සාධනය සඳහා කළමනාකරණයක් තිබ යුතුයි. සමාජයේ සඳහා සුබ සාධන, තමුගේ සේවකයන්ගේ සුබ සාධනය සඳහා නේද? ඒවා මේ සඳහා කළමනාකරණය බලපෑම් කරනවා. ඊළඟට මාකට් එක පුළුල් කරගන්න, වෙළඳපොළ පුළුල් කරගන්න. දැන් අපි දේශීය වෙළඳපොළට සීමා වෙලා ඉන්න අපේ වෙළඳාම විදේශීය වෙළඳපොළ දක්වා අපි පුළුල් කරන්න හිතනවා. දේශීය වෙළඳපොළට සීමා වෙලා ඉන්න අපි විදේශීය වෙළඳපොළට යනවා. එතකොට ඒකටත් අපිට කළමනාකරණය තමයි ඒකට මූලික වෙන්නේ, ඒ බලපෑම ඇති කරන්නේ. ඉතින් එතකොට මේ අපිට වැඩි මාකට් එකක් හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා දැන් අපේ තියෙන භාණ්ඩ තියෙන මාකට් එකටම කොහොමද දෙන්නේ, නැත්නම් අලුත් මාකට් හොයන්නේ කොහොමද නේ? එහෙම නැත්නම් වෙන මාකට් එකකට වෙන වෙළඳපොළකට අපිට ප්‍රවේශ වෙන්න අපේ නිෂ්පාදන කොයි ආකාරයට අපි වෙනස් කරන්න ඕනද? මේ වගේ අපිට තීරණ ගන්න සාර්ථක කළමනාකාරීත්වයක් අවශ්‍යයි වෙළඳපොළ පුළුල් කර ගැනීම සඳහා. ඊළඟට වෙළඳපොළ කොටස වැඩි කරගන්න මාකට් ෂෙයාර් එක, වෙළඳපොළ පුළුල් වෙනවා කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. වෙළඳපොළ කොටස කියලා කියන්නේ අපේ තැන වෙළඳපොලේ. අපි දැන් වෙළඳපොලේ 10%ක් නම් අපේ තියෙන ෂෙයාර් එක, අපේ කොටස. අපි මේක තව ටිකක් වැඩි කරගන්න 10%න් 15ට යන්න, 20ට යන්න, මාකට් ලීඩර් වෙන්න. ඒකටත් කළමනාකරණය අවශ්‍යයි. හොඳ කළමනාකරණයක් තිබ්බේ නැත්නම් සමහරවිට 10%, 107, 8 නැත්නම් 3, 4 දක්වා අඩු වෙලා යන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයේ ගමන් මඟ තීරණය කිරීමට දැන් මේ අපි යන්න පාර නේ, අපි කොහෙටද යන්නේ, මොන ආකාරයටද මේ යන්නේ, අපේ ප්‍රොසෙස් ඔක්කොම හරිද, මේ දේවලුත් අපි හිතලා බලලා හරි පැත්තට අපේ යන ගමන් මඟ වෙනස් කරගන්න. ඒක අරමුණට යන්න පාරවල් කීපකින් පුළුවන් හොඳම පාර මොකක්ද කියලා හොයාගන්න එපා. අන්න ඒකට හොඳ කළමනාකරණයක් අවශ්‍යයි. ඊළඟ දේ තමයි සැලසුම් කිරීම. ව්‍යාපාරේ කටයුතු සැලසුම් කරන්න. මේ සැලසුම් කරන්නේ කියන්නේ කළමනාකරණය ඊටම වැදගත් දෙයක් කියලා මම කතා කරන්නේ. අපි ඉස්සරහදී කතා කරමු. ඒකට කළමනාකරණය අවශ්‍යයි, සැලසුම් කිරීම. නේ? ඊට පස්සේ අපිට මෙෂර් කරන්න පුළුවන් අපි කොච්චරක් සාර්ථකද. තවත් ව්‍යාපාරات එක්ක සංසන්දනය කළා, අපි කියනවා බෙන්ච්මාර්කින් වගේ දේවල් කරලා අපේ සාර්ථකත්වය මැන බලන්න කළමනාකරණයක් අවශ්‍ය වෙනවා. කළමනාකරණයේ වැදගත්කම ඊළඟ. විවිධාංශ අතර සම්පත් බෙදා හැරීම. නේ? සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් උත් අපට වගකීමක් තියෙනවා. කළමනාකරණයේ විදියට සාර්ථක කළමනාකරණයක් තිබ්බොත් පුද්ගලයින්ට සංවිධාන වලට මේ අරමුණු වලට යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ කළමනාකරණය ගැන අපි මූලික හැඳින්වීමක් තමයි සිද්ධ කරේ. කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණයේ කොටස් මොනවද? කළමනාකරණයේ තියෙන වැදගත්කම මොනවද? විවිධ පාර්ශවයන් පුද්ගලයින්ට සහ ආයතනික මට්ටමින් කොයි ආකාරයට වැදගත් වෙනවද කියන දේ තමයි අපි කතා කරන්නේ. මේ පාඩමේම තවත් ඉදිරියට මම ඊළඟ නිපුණතා මට්ටමත් කතා කරගෙන යනවා. මේකේ දෙවෙනි නිපුණතා මට්ටම කළමනාකරුවාගේ භූමිකාව. කළමනාකරුවෙකුගේ භූමිකාව. කළමනාකරුවෙකුට මොනවද කරන්න තියෙන්නේ කියන දේ ඊටම වැදගත්. දැන් මේ කළමනාකරුවෙකුගේ භූමිකාව ගැන තව කෙනෙක්ගේ නමක් මම සඳහන් කරන්න යන්නේ. මින්ස්බර්ග්. මේකත් ඔයාට කළමනාකරණයේදී තාම වැඩිපුර අහන්න ලැබෙන නමක් තමයි මින්ස්බර්ග් කියලා කියන්නේ. මොන විදියටද කියන එක ඔබ ඉස්සරහදී මම අවශ්‍ය තැන්වලදී මම විස්තර කරන්න, නැත්නම් ඔබ ඉදිරියට උසස් අධ්‍යාපනය ලබද්දී ඔය මම කියපු නම් මින්ස්බර්ග්, ඊට පස්සේ මේරි පොලට් නේද, ඊට පස්සේ තව කවුද මේ වගේ මම සඳහන් කරපු ෆිලිප් කොට්ලර්, ජෝන් කොට්ලර්, මේ වගේ අය පිළිබඳව ගොඩක් විස්තර දැනගනිවි. මේ මින්ස්බර්ග් කියන්නේ ඉතාමත් මේ කළමනාකරණ ශාස්ත්‍රයට ඉතාම වැදගත් දායකත්වයක් ලබා දුන්න කෙනෙක්. මෙයාගේ එක න්‍යායක් තමයි කළමනාකරණය සතු භූමිකා. කළමනාකරුවෙක් මොනවද කරන්නේ? මේ කළමනාකරුවා කරන දේ විස්තර කරලා තියෙනවා. මෙයා ප්‍රධාන ශීර්ෂ 3ක්, ප්‍රධාන කොටස් 3ක් යටතේ ඒකත් නැවතත් කොටස් වලට බෙදලා ප්‍රධාන වශයෙන් කොටස් 10කට බෙදලා. අන්තර්පුද්ගල භූමිකා කියන්නේ ඉන්ටර්පර්සනල් රෝල්ස්, පුද්ගලයන් අතර ගනුදෙනු කරද්දී ඒ වගේ භූමිකා 3ක් හඳුනගෙන තියෙනවා.
ඊළඟට තොරතුරු භූමිකා. තොරතුරු සපයන සහ තොරතුරු භාවිතා කරන ආකාරය අනුව තවත් භූමිකා 3ක් හඳුනාගෙන තියෙනවා. එතකොට 6යි. තීරණ භූමිකා කියලා තවත් 4ක් හඳුනාගෙන තියෙනවා. ඉන්ටර්පර්සනල්, ඉන්ෆෝමේෂනල්, ඩිසිෂනල් කියලා ප්‍රධාන රෝල්ස් 3ක් නැත්නම් භූමිකා 3ක්. අන්තර්පුද්ගල භූමිකා, තොරතුරු භූමිකා සහ තීරණ භූමිකා කියලා කොටස් වලට බෙදලා තියෙනවා. හොඳයි. මේ මම ඉස්සරවම කතා කරනවා මේ පළවෙනි භූමිකා 3 මොනවාද කියලා. පළවෙනියෙන්ම කියනවා මේ ඉස්සරවම අපි කතා කරපු මේ අන්තර්පුද්ගල භූමිකා කියන එකේ කොටස් 3ක් මම කිව්වනේ. මෙන්න පළවෙනි අන්තර්පුද්ගල භූමිකාව ෆිගර්හෙඩ් ආයතන ප්‍රධානිය. ආයතන ප්‍රධානියා විදියට කටයුතු කරන ආයතනයක. ඒක නාමික හෝ නැත්නම් සත්‍ය හෝ එහෙම නැත්නම් සංකේතාත්මක වෙන්න පුළුවන් නේ, සෙරමෝනියල් වෙන්නත් පුළුවන්. ඉතින් ආයතනයක් නියෝජනය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ආයතනයේ හිමිකරුවම නොවුනත් වෙන කෙනෙක් වුණත් ඕක නියෝජනය කරනවා. ඒක කළමනාකරුවෙක්ගේ එක රෝල් එකක්. නැත්නම් ඒක යාගේ එක භූමිකාවක්. නේ කවුරු හරි කෙනෙක් නියෝජනය කරනවා, පිළිගන්නවා. ඒ පිළිගන්නේ ආයතනයේ විදියට. අන්න එතකොට ආයතන ප්‍රධානියාගේ චරිතය නේද? ඊට පස්සේ අත්සන් කරන එක, සයින් කරන එක ලියකියවිල ඕතරයිස් සිග්නේටරි කියලා කියන්නේ නේ. ඉතින් ඒ ආයතනය වෙනුවෙන් කරන අත්සන් ලැබීම ආයතන ප්‍රධානියා විදිහට කටයුතු කරන නේ. ඊළඟට ආමන්ත්‍රණය කරනවා, රැස්වීමක් අමතන එකක්, මේ වගේ දේවල් ගත්තොත් එimhe ආයතන ප්‍රධානියා විදිහට තමයි මේ දේවල් කරන්නේ. එතෙන්දී ඔන්න මින්ස්බර්ග්ගේ පළවෙනි ඉන්ටර්පර්සනල් ස්කිල් එක, මේ ඉන්ටර්පර්සනල් රෝල් එක, මනත් අන්තර්පුද්ගල භූමිකාව ආයතන ප්‍රධානියා විදියට තියෙන අන්තර්පුද්ගල භූමිකාව. නායකයා විදියට ආයතන ප්‍රධානියයි නායකයයි දෙන්නෙක්ද කියලා දැන් හිතයි. ආයතන ප්‍රධානියා නායකයෙක් වෙන්නත් පුළුවන්, නායකයා ආයතන ප්‍රධානියෙක් වෙන්නත් පුළුවන්. මේ දෙන්නගේ තියෙන ලක්ෂණ වෙනස්. කළමනාකරුවා සහ මේ නායකයා කියන්නේ ලක්ෂණ දෙකක් තියෙන කෙනෙකුට. හැබැයි කළමනාකරුවෙකුට නායකත්ව ලක්ෂණ පැවතිය හැකි. හරි, ඒක අපි ඉදිරියේදී කතා කරන පාඩම. නායකයා විදිහට මොකද කරන්නේ? තමන්ගේ ඉන්න අනුගාමිකයින් නැත්නම් තමන්ව ෆලෝ කරන අය ධෛර්යමත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ අභිප්‍රේරණය, මොටිවේෂන් කරන්න පුළුවන්. ඒගොල්ලෝ යන හොයා බලන්න පුළුවන්. ඒගොල්ලෝ කරන දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න, අගය කිරීමක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි කළ යුත්තේ නායකයා විදිහට, ලීඩර් කෙනෙක් විදිහට. සංවිධානමය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයන් අභිප්‍රේරණය කිරීමට මඟ පෙන්වීම. අභිප්‍රේරණය නැත්නම් මොටිවේෂන් එකක් තියෙන. ඕන කෙනෙකුට මොටිව් එකක් තියෙන්න එපයි නේ. මොටිවේෂන් එකක් තිබ්බොත් තමයි කවුරු හරි මොන හරි කරන්නේ. මොටිවේෂන් එකක් නැතුව කිසිම දෙයක් කිසි කෙනෙකුට කරන්න බෑ. අනේ මට හිතේ සන්තෝෂයක් තියෙන ඕන දෙයක් කරන්න. නේ දැන් මේ මම මේ ලබා දෙන දැනුම ලබා දෙන්න මට මොටිවේෂන් එකක් තියෙනවා. හිතේ සන්තෝෂයක් එහෙම නැත්නම් මොන හරි මට බලපෑමක් සාධනීය දෙයක් මගේ හිතේ තියෙන්න ඕන. තියෙනවා ඒ දේ මම මොකක්ද කියලා පවසන්න උවමනා නැහැ. නමුත් මේ මම කියන්නේ අන්න ඒ වගේ එහෙම නැති අය ඉන්නවනම් ආයතනයක් තුල පොදු අරමුණකට යද්දී ඒ අයට ඒ අභිප්‍රේරණය ලබා දිය යුතුයි. දැන් මේ හිතන් පැමිණීම පිළිබඳ ගැටලුවක් තියෙනවා සේවකයන් කණ්ඩායමක මේ වෙලාවට එන්නේ නැහැ. වෙලාවට යන්නේ නැහැ. වෙලාවට යන්නේ නැහැ කියන්නේ වෙලාවට කලින් යනවා. වෙලාව පහුවෙලා එනවා. දැන් මේ අය කොහොමද හදාගන්නේ? දඬුවම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ ගන්න අභිප්‍රේරණයක් තියෙන්න එපා. නේද? මොටිවේෂන් එකක් තියෙනවා. මේ මොටිවේෂන් එක කොහොම හරි දෙන්න ඕන කලමනාකරුයි. එක්ක මේගොල්ලෝ අගය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේගොල්ලොට මොන හරි කලින් ආවොත් ලැබෙන බෙනිෆිට් එකක් ගැන කියලා දෙන්න ඕනේ. නැත්නම් දෙන්න ඕනේ. මෙහෙම මොන අභිප්‍රේරණ මේ කලමනාකරුවෙකුගේ එක භූමිකාවක් තමයි මේ නායකත්වය කෙනෙක්. නායකත්වය අපේ තව පාඩමක තියෙනවා. එතෙන්දී අපි තව වැඩි විස්තර කතා කරමු මේ නායකයන් පිළිබඳ. ඊළඟ ඉන්ටර්පර්සනල් ස්කිල් එක දැන් පළවෙනි එක කිව්වා ආයතන ප්‍රධානිය, නායකයා. ඊළඟට සබඳතා පවත්වන ලේසන්. සබඳතා පවත්වන කෙනා, කනෙක්ෂන් තියෙන කෙනා, සප්ලයර්ස්ලත් එක්ක නැත්නම් සැපයුම් කරුවන් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඕනේ. ගැනුම් කරුවන් සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඕනේ. නේද? ඊට පස්සේ වෙනත් ආයතන සමග, රජය සමග සම්බන්ධතාව පවත්වාගෙන ගනුදෙනු කරගෙන යන්න උවමනයි ව්‍යාපාරයක් විදිහට. එහෙම නැත්නම් ඒක සාර්ථක කළමනාකරණයක් වෙන්නේ නැහැ. ඉතින් මේ භූමිකාව ඉතාම වැදගත්. සම්බන්ධතාව පවත්වන්න ඕන අනිත් අයත් එක්ක. සම්බන්ධතාව පවත්වන්න. මේක වැදගත් දෙයක්. මින්ස්බර්ග් කියපු
පළවෙනි අන්තර් පුද්ගල නැත්තම් අන්තර් පුද්ගල භූමිකා වලින් තුනක් තමයි මම කතා කරේ. ඊළඟට තවත් භූමිකා තුනක් මම හඳුන්වලා දෙනවා. තොරතුරු භූමිකා ඉන්ෆර්මේෂනල් රෝල්ස් කියලා. ඒකේ අනු කොටස් තුනක් තියෙනවා. එකක් කියනවා නියාමකයා. මොනිටර් කරන්න. මොනිටර් කියන්නේ නායකයා නෙවෙයි. ඉස්කෝලේදී මොනිටර් කියලා දාන්නේ නායකයා කියලා. සිංහලෙන් අපි පන්තියේ නායකයා කිව්වට මොනිටර් කියලා කියන්නේ බලා ගන්න කෙනා. නේ? නියාමකයා බලා ගන්න කෙනා. ඒක තමයි අදහස. මේකත් එයාගේ භූමිකාවක් මේ කළමනාකරුවෙකුගේ තියෙන. නේ? ඒ කියනවා මොකද්ද? ඉන්ෆර්මේෂනල් කියලා කියන්නේ නියාමනය කරන්න වෙන්නේ තොරතුරුත් එක්ක. පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගන්න ඕනේ. නියාමනය කරන්න. අන්න ඒ තොරතුරු සපය ගන්න ඕනේ. ලිඛිත තොරතුරු වෙන්න ඕන, වාචික තොරතුරු වෙන්න පුළුවන්. නේ? පත්‍ර වලින්, ගැසට් වලින් මේ වගේ ගන්න තීරණ තොරතුරු අපි කියනවා මේවා ලිඛිතයි. එහෙම නැත්නම් කතා බහ කරලා අනිත් අයගෙන් සේවකයන් සමග කතා බහ කිරීමෙන් ලබා ගන්න තොරතුරු තියෙනවා. වෙන අය සමග කතා කරනවා, කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරනවා, උපදේශකෙක් සමග මේවා වාචික තොරතුරු. කොහොම හරි මෙන්න මේ තොරතුරු ලබා ගැනීම පිළිබඳව තියෙන දේ අපි කියනවා ඊටාම වැදගත් මේ නියාමනය කිරීම නැත්නම් නියාමකයාගේ කටයුත්ත තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. මේක ඉන්ෆර්මේෂනල් රෝල් එකක් විදිහට අපි හඳුන්වනවා. නියාමනය කිරීම. තොරතුරු භූමිකාවල ඊළඟ දේ තමයි බෙදා හරින්න. නැත්නම් අපි කියන මේ ඩිසෙමිනේටර් අභ්‍යන්තර සහ බාහිරව ලබා ගන්නා තොරතුරු නිවැරදි තීරණ ගැනීම සහ සංවිධානයේ සමාජිකයන් අතර බෙදා හැරීම. සමාජයේ සංවිධානයේ සමාජිකයන් අතර අවශ්‍ය තොරතුරු බෙදා හැරීමක් සිදු කරන්නත් මේ එකතු කරගත්ත තොරතුරු. ඒක අපි කියනවා ඩිසෙමිනේටර්. එහෙම නැත්නම් බෙදා හරින්නාගේ භූමිකාව විදිහට අපි සලකනවා. බෙදා හරින ඩිසෙමිනේටර්. ඊළඟට තව එකක් තියෙනවා මාධ්‍ය ප්‍රකාශකයා ස්පෝක්ස්මන්. ඒකත් තොරතුරු සම්බන්ධ දෙයක්. තොරතුරු සම්බන්ධ දෙයක් තමයි අපි කියන්නේ ස්පෝක්ස්මන්. එහෙම නැත්නම් මාධ්‍ය ප්‍රකාශකයා කියලා කියනවා. මාධ්‍ය සමග සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය සමග අවශ්‍ය කරන සාකච්ඡා පවත්වමින් තීරණ දැනුම් දීම නේ වෙනත් කොටස් හිමියන් සමග රැස්වීම පවත්වනවා. මේ රැස්වීම වලට සම්බන්ධව අපි කියනවා ස්පෝක්ස්මන් කියන කොටස තමයි ඒ අපි හඳුන්වලා දෙන්නේ ස්පෝක්ස්මන්. නැත්නම් ඒ භූමිකාව මේ මාධ්‍ය සම්බන්ධ නැත්නම් තොරතුරු බෙදා හරින්න ඩිසෙමිනේටර් කියන එක. දැන් තීරණ භූමිකාවක් එනවා ඊළඟට. තුන්වෙනි කුලකයේ යටතේ තීරණ භූමිකා හතරක් සඳහන් වෙනවා කියලා මම කිව්වා මුලදී. තීරණ භූමිකාවේදී පළවෙනි ව්‍යවසායකත්ව තීරණ ගන්න ඕනේ. අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න, ඊළඟට නව වැඩසටහන් සංවර්ධනය කරන්න, මේවා තමයි ව්‍යවසායකත්ව තීරණ. ව්‍යවසායකයෙක් විදිහට. නේ? ඊළඟට තමයි ඩිස්ටර්බන්ස් හැන්ඩලින් කියලා එන්නේ. ඩිස්ටර්බන්ස් හැන්ඩලර් තමන්ගේ බාධා පාලනය කිරීම. බාධාවන් තියෙන දේවල් ඔක්කොම දැන් අපි හිතනවා වැඩ වර්ජන තියෙන්න පුළුවන්. ඊට පස්සේ givisum කඩ කිරීම මේ වගේ නැත්තම් පාරිභෝගිකයන්ගේ පැමිණිලි මේවා අපි කියන ඩිස්ටර්බන්ස් නැත්තම් මේවා අපි කියන බාධාවන්. මේ බාධාවන් පාලනය කිරීම පිළිබඳ තීරණ සතු විය යුතුයි කළමනාකරුවා. ඒක භූමිකාවක්. හරි එතකොට අපි කියපු ඉන්ෆර්මේෂනල් රෝල් ඊළඟට මේ අපි කතා කරේ ඩිසිෂනල් රෝල්. හරි බාධා පාලනය කරන්න. ඊළඟට සම්පත් වෙන් කර දෙන්න. රිසෝස් ඇලොකේටර්. රිසෝස් ඇලොකේටර් අවශ්‍යතාවය අනුව සම්පත් බෙදා හැරීම සිද්ධ වෙනවා. නේ? Tamanගේ දැන් ගත්තොත් එහෙම ඉන්න අනිත් සබෝඩිනේට්ස්ලාට අවශ්‍ය කරන භෞතික සම්පත් හරි ලබා දීම සිදු විය යුතුයි. පරිගණක යන්ත්‍රයක් ඊළඟට අවශ්‍ය කරන අපි මේ කාර්යාල උපකරණ මේ වගේ අවශ්‍ය භෞතික සම්පත් ආදී අවශ්‍යතා සම්පත් ලබා දීමත් කළමනාකරණය සිදු විය යුතු දෙයක් කළමනාකරුවාගේ තවත් එක භූමිකාවක් විදිහට අපි සලකනවා. සම්පත් වෙන් කර දෙන්න රිසෝස් ඇලොකේටර් කියලා. නෙගෝෂියේටර් සාකච්ඡා කරන්න කියලා කියනවා. ඒතකොට බාහිර පාර්ශ්වයන් සමග කතා බහ කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නේ. ඊට පස්සේ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා සාකච්ඡා කිරීම සිද්ධ වෙනවා. ඊළඟට නව ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම පවත්වාගෙන යාම මේ සඳහා සාකච්ඡාවන් ඇති කරනවා. ඉතින් මේවත් ඊටම වැදගත් කාර්යයන් විදිහට අපි සලකනවා කළමනාකරුවාගේ භූමිකාවන් පිළිබඳව.
හොඳයි අපි දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා ප්‍රධානම නිපුණතා මට්ටම් දෙකක් ඔබේ විෂය නිර්දේශයේ තියෙන කළමනාකරණයට සම්බන්ධ 12 වෙනි පාඩම තමයි ඔබේ කළමනාකරණය. එහි පළවෙනි සහ දෙවෙනි නිපුණතා මට්ටම් වලට අදාළ පාඩම තමයි අපි අද සාකච්ඡා කරුවේ. හොඳයි අපි තවත් පාඩමකින් මේ ඊළඟ නිපුණතා මට්ටම් වලින් බොහොම ඉක්මනින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගමු. ඔබට ස්තුතියි.